අයිබෝන් හැමෝටම අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ ජෛව ගෝලය කියන පාඩම. ලියාගන්න මාතෘකාව ජෛව ගෝලය. හරි. එයට ඉස්සෙල්ලාම අනුමාතෘකාවක් ලියාගන්න. ජෛව ගෝලයේ පවතින සංවිධාන මට්ටම් හා අන්තර්ක්‍රියා. හරි. අපි ඉස්සෙල්ලාම බලමු. මේ යටතේ අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ පාරිසරික සමතුලිතතාවය ගැන. එතකොට ඔයාලා ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕන පරිසරය කියන්නේ මොකක්ද කියලා. අපි පරිසරය කියලා හඳුන්වන්නේ ජීවීන්ගේ පැවැත්ම සඳහා අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකය. එතකොට දැන් මේ අන්තර්ක්‍රියා සිදුවෙන්න පුළුවන් ජීවීන් සහ ජීවීන් අතර, ජීවීන් සහ අජීවීන් අතර අන්තර්ක්‍රියා සිදුවෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ භෞතික හා ජෛවීය සංරචකය, මේ අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකය අපි හඳුන්වනවා පරිසරය කියලා. දැන් අපි බලමු පාරිසරික සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියලා. පාරිසරික සමතුලිතතාවය කියලා හඳුන්වන්නේ ජීවීන් සහ ඔවුන් වෙසෙන භෞතික පරිසරය අතර ක්‍රියාත්මක වෙනවා තුලනාත්මක සම්බන්ධතාවයක්. මෙන්න මේ තුලනාත්මක සම්බන්ධතාවය අපි හඳුන්වනවා පාරිසරික සමතුලිතතාවය කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න පාරිසරික සමතුලිතතාවය කියන්නේ ජීවීන් හා ඔවුන් වෙසෙන භෞතික පරිසරය අතර ක්‍රියාත්මක වන තුලනාත්මක සම්බන්ධතාවය. හරි. එහෙනම් ඉස්සෙල්ලාම අපි පරිසරය කියන්නේ මොකක්ද කියලා සඳහන් කරගනිමු. එහෙනම් මේ විදිහට ලියන්න. ජීවීන්ගේ පැවැත්ම සඳහා වන අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකය පරිසරය ලෙස හඳුන්වයි. පහලින් ලියන්න ඊට පස්සේ මේ විදිහට ජීවීන් හා ඔවුන් වෙසෙන භෞතික පරිසරය අතර ක්‍රියාත්මක වන තුලනාත්මක සම්බන්ධතාවය පාරිසරික සමතුලිතතාව ලෙස හඳුන්වයි. හරි. එහෙනම් ඔයාලා දැන් දන්නවා පරිසරය කියන්නේ මොකක්ද? පාරිසරික සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ කරුණත් පොඩ්ඩක් මතක තියාගන්න. පරිසරය භෞතික කොටස සහ ජෛවීය කොටස කියන කොටස් වලින් සමන්විත වෙනවා. එතකොට භෞතික කොටසට අයිති වෙනවා පස, වාතය සහ ජලය කියන දේවල්. ජෛවීය කොටසට අයිති වෙනවා මිනිසා ඇතුළු අනෙකුත් සතුන්, ශාක සහ ශුද්‍ර ජීවීන්. හරි. එහෙනම් දැන් පාරිසරික සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ඊළඟට අපි බලමු ජෛව ගෝලයේ සංවිධාන මට්ටම්. ලියාගන්න මාතෘකාව ජෛව ගෝලයේ සංවිධාන මට්ටම්. හරි. ඉස්සෙල්ලාම අපි ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් ගැලීම් සටහනකින් ලියාගමු. ඊට පස්සේ මේ එක් සංවිධාන මට්ටම ගැන සාකච්ඡා කරමු. එහෙනම් ලියන්න. ඔයාලට පේනවා ගැලීම් සටහනක් තියෙනවා. මේ සටහන ලියාගන්න. ඒකයිකකය, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, ජෛව ගෝලය. හරි. දැන් අපි මේ එක් සංවිධාන මට්ටම පිළිබඳව සාකච්ඡා කරමු. ඉස්සෙල්ලාම අපි බලමු ඒකයිකකයා කියන්නේ කවුද, මොකක්ද අර්ථ දැක්වීම කියලා. එහෙනම් ලියා ගන්න අනුමාතෘකාවක් ඒකයිකකයා. හරි. අපි ඒකයිකකයා කියලා හඳුන්වන්නේ අපි සැලකුවොත් පරිසරයේ ජීවත් වෙන කිසියම් විශේෂයකට අයිති එක් ජීවියෙක්. අන්න ඒ වගේ එක් ජීවියෙක්ට අපි කියනවා ඒකයිකකයා කියලා. කිසියම් විශේෂයකට අයත් එක් ජීවියෙක් තමයි අපි ඒකයිකකයා කියලා හඳුන්වන්නේ. එහෙනම් ලියන්න යටතේ පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙක් ඒකයිකකයා ලෙස හඳුන්වයි. තනි ජීවියෙක් ඒකයිකකයා ලෙස හඳුන්වයි. හරි. ඔයාලා මේ එක් සංවිධාන මට්ටම් වලට උදාහරණ සඳහන් කරගන්න ඕන. අපි දැන් බලමු ගහණය කියන්නේ මොකක්ද කියලා. ලියාගන්න. එහෙනම් ඊගාව සංවිධාන මට්ටම ගහණය. හරි. අපි ගහණයක් කියලා හඳුන්වන්නේ කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක්. එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් තමයි අපි ගහණයක් කියලා හඳුන්වන්නේ. එහෙනම් ලියන්න මේ විදිහට ගහණය කියන එක යටතේ ලියන්න නිශ්චිත කාල සීමාවකදී නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුළ ජීවත් වන එකම විශේෂයට අයත්
එකම විශේෂයට අයත් ජීවීන් සමූහයක් ගහණයක් ලෙස හඳුන්වයි. ජීවීන් සමූහයක් ගහණයක් ලෙස හඳුන්වයි. අපි එහෙනම් ඊගාව සංවිධාන මට්ටම බලමු. ලියාගන්න ප්‍රජාව. හරි. කෙටියෙන්ම කියනවා නම් ප්‍රජාවක් කියන්නේ ගහන සමූහයක්. ගහන සමූහයක් කිව්වහම දැන් ඔයාලා දන්නවා විවිධ විශේෂ ඉන්න පුළුවන්. ගහන සමූහයක් කිව්වහම. එහෙනම් ප්‍රජාවක් කියන එක යටතේ අපි ලියමු මේ විදිහට කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන විවිධ විශේෂවලට අයත් ගහන සමූහයක් ප්‍රජාවක් ලෙස හඳුන්වයි. ගහන සමූහයක් ප්‍රජාවක් ලෙස හඳුන්වයි. හරි. අපි එහෙනම් ඊගාව සංවිධාන මට්ටම කතා කරමු. එතකොට ඔයාලා මේ එක එක සංවිධාන මට්ටම් වලට උදාහරණ සඳහන් කරගන්න ඕන. එහෙනම් ලියාගන්න ඊගාව සංවිධාන මට්ටම පරිසර පද්ධතිය. හරි. අපි පරිසර පද්ධතියක් කියලා හඳුන්වන්නේ අපි සැලකුවොත් කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වෙන ජීවී ප්‍රජාවක් සැලකුවොත් මේ ජීවී ප්‍රජාවත් සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරය තියෙනවා. මෙන්න මේ කොටස් වල එකතුව තමයි අපි පරිසර පද්ධතියක් කියලා හඳුන්වන්නේ. එහෙනම් ලියන්න මේ විදිහට කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවී ප්‍රජාවත ඒවා සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයද එක්වගත් කල පරිසර පද්ධතියක් ලෙස හඳුන්වයි. පරිසර පද්ධතියක් ලෙස හඳුන්වයි. අපිට උදාහරණ විදිහට වනාන්තරයක් ගන්න පුළුවන්, පොකුණක්, ඔය වගේ උදාහරණ අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යන් ඊගාව සංවිධාන මට්ටම ජෛව ගෝලය. ලියන්න එහෙනම් ජෛව ගෝලය. ජෛව ගෝලය කියලා හඳුන්වන්නේ පෘථිවියේ සහ වායුගෝලයේ ජීවීන් ව්‍යාප්ත වෙලා ඉන්න සමස්ත කලාපයටම තමයි ජෛව ගෝලය කියන්නේ. එතකොට එහෙනම් අපි ලියමු ජෛව ගෝලය කියන්නේ මොකක්ද කියලා. ලියන්න මේ විදිහට පෘථිවියේ සහ වායුගෝලයේ ජීවීන් ව්‍යාප්ත වී ඇති සමස්ත කලාපය ජෛව ගෝලය ලෙස හඳුන්වයි. ජෛව ගෝලය ලෙස හඳුන්වයි. හරි. දැන් ඔයාලා දන්නවා ජෛව ගෝලය කියන්නේ මොකක්ද කියලා. ඒත් එක්කම ඔයාලා දැනගන්න ඕන ජෛව ගෝලය කොටස් 3කින් සමන්විත වෙනවා. ජෛව ගෝලය කොටස් 3කින් සමන්විත වෙනවා. ශිලා ගෝලය, ජල ගෝලය සහ වායු ගෝලය. මේ කියන කොටස් 3ෙන් තමයි ජෛව ගෝලය සමන්විත වෙන්නේ. ලියන්න එහෙනම් මේ විදිහට පහලින් ජෛව ගෝලය කොටස් 3කින් සමන්විත වේ. පළවෙනි කොටස ශිලා ගෝලය. එතකොට මේ ශිලා ගෝලයට අයිති වෙනවා පෘථිවියේ කබොල සහ ඉහළ ප්‍රාවරය කියන කොටස. ශිලා ගෝලයට අයිති වෙනවා. එහෙනම් ශිලා ගෝලය කියලා ලියලා ඉදිරියෙන් ලියන්න මේ විදිහට පෘථිවියේ කබොල සහ ඉහළ ප්‍රාවරය යන කොටස් අයිති වේ. පෘථිවියේ කබොල සහ ඉහළ ප්‍රාවරය යන කොටස් අයිති වේ. හරි. එහෙනම් ඔයාලා දැන් ජෛව ගෝලයේ එක කොටසක් ගැන සඳහන් කරා. අපි යන් දෙවෙනි කොටස ලියන්න ජල ගෝලය. හරි. එතකොට ජල ගෝලයට අයිති වෙන්නේ සාගරය සහ මිරිදිය ජලාශ. මේ සාගර සහ මිරිදිය ජලාශ තමයි ජල ගෝලයට අයිති වෙන්නේ. එහෙනම් ඉදිරියෙන් ලියන්න ජල ගෝලය කියන එක ඉදිරියෙන් සාගරය සහ මිරිදිය ජලාශ මීට අයත් වේ. සාගරය සහ මිරිදිය ජලාශ මීට අයත් වේ. හරි. එහෙනම් අපි යන් තුන්වෙනි කොටස වායු ගෝලය. වායු ගෝලය. හරි. වායු ගෝලය කියලා ඉදිරියෙන් ලියන්න මේ විදිහට පෘථිවි ගෝලය වටා පැතිරුණු වාතය සහිත කලාපයයි. පෘථිවි ගෝලය වටා පැතිරුණු වාතය සහිත කලාපයයි. හරි. එහෙනම් දැන් ඔයාලා දන්නවා ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් මොනවද සහ ඒවා අර්ථ දක්වන්න දැන් ඔයාලා දන්නවා. අපි එහෙනම් ඊගාව කොටසට යමු. හරි. එහෙනම් ලියාගන්න මාතෘකාව ගහණයක වර්ධනය සහ වර්ධන වක්‍ර.
ගහනයක වර්ධනය සහ වර්ධන වක්‍ර. අපි ඉස්සලම මේ යටතේ කතා කරන්නේ ගහන ගණත්වය ගැන. ගහන ගණත්වය කියන්නේ මොකක්ද කියලා. ලියාගන්න නම් අනුමාතෘකාවක් ගහන ගණත්වය. හරි. ගහන ගණත්වය කියලා හඳුන්වන්නේ අපි සැලකුවොත් යම් තෝරාගත්ත වාසභූමියක් ඒ වාසභූමිය තුළ ඒකක වර්ගඵලයක් තුළ ජීවත් වන යම් විශේෂයකට අයිති ජීවීන් සංඛ්‍යාව තමයි අපි ගහන ගණත්වය කියලා හඳුන්වන්නේ. යම් භූමි ප්‍රදේශයක් සැලකුවොත් ඒ භූමි ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශයක් තුළ ඒකක වර්ගඵලයක් තුළ ඉන්න ජීවීන් සංඛ්‍යාව තමයි අපි ගහන ගණත්වය කියලා හඳුන්වන්නේ. එහෙනම් ලියන්න මේ විදිහට ගහන ගණත්වය කියලා යටතේ තෝරාගත් වාසභූමියක ඒකක වර්ගඵලයක් තුළ වෙසෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව ගහන ගණත්වය ලෙස හඳුන්වයි. යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව ගහන ගණත්වය ලෙස හඳුන්වයි. උදාහරණයක් විදිහට ලියන්න මේ විදිහට 2014 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහන ගණත්වය වර්ග කිලෝමීටරයට 329.12කි. 329.12කි. ඒ කියන්නේ ආසන්නව 2014 වර්ෂයේ අපි වර්ග කිලෝමීටර් එකක් සැලකුවොත් ඒ කිලෝමීටර් එක තුළ ආසන්නව 329ක් ජීවත් වෙලා තියෙනවා. හරි. එහෙනම් දැන් ඔයාලා දන්නවා ගහන ගණත්වය කියන්නේ මොකක්ද කියලා. තෝරාගත් වාසභූමියක ඒකක වර්ගඵලයක් තුළ වෙසෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව තමයි ගහන ගණත්වය කියන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ ගහන ගණත්වයට බලපාන ප්‍රධාන සාධක තියෙනවා හතරක්. ගහන ගණත්වයට බලපාන ප්‍රධාන සාධක තියෙනවා හතරක්. අපි බලමු ඒවා මොනවද කියලා. ලියන්න මේ විදිහට පහලින් ගහන ගණත්වයට බලපාන ප්‍රධාන සාධක හතරක් පවතී. පළවෙනි සාධකය තමයි උපත් සංඛ්‍යාව. ගහනය තුළ අලුතෙන් උපදින ජීවීන් සංඛ්‍යාව. ගහන ගණත්වයට බලපාන එක සාධකයක්. එහෙනම් ලියන්න පළවෙනි සාධකය උපත්. මේ විදිහටම තව සාධකයක් බලපානවා මරණ. ඒ කියන්නේ ගහනයට අයත් ජීවීන්ගේ මිය යන සංඛ්‍යාවත් බලපානවා. එහෙනම් ලියන්න දෙවෙනි සාධකය මරණ. තුන්වෙනි සාධකය ආගමනය. ඒ කියන්නේ ගහනයට පිටතින් ජීවීන් එකතු වෙන්න පුළුවන්. මේ කියන සාධකයත් ගහන ගණත්වයේ වෙනස් වෙන්න බලපානවා. ආගමනය. හතරවෙනි සාධකය ලියන්න විගමනය. ඒ කියන්නේ ගහනය හැර යන ජීවීන් ඉන්න පුළුවන්. එතකොටත් ගහන ගණත්වය වෙනස් වෙනවා. හතරවෙනි සාධකය විගමනය. හරි. එහෙනම් දැන් ඔයාලා දන්නවා ගහන ගණත්වය කියන්නේ මොකක්ද සහ ගහන ගණත්වයට බලපාන සාධක මොනවද කියලා. සාධක හතරක් තියෙනවා. හරි. අපි ඊගාවට බලමු දර්ශීය ගහනයක වර්ධන වක්‍රය පිළිබඳව. ලියාගන්න එහෙනම් දර්ශීය ගහනයක වර්ධන වක්‍රය. හරි. එතකොට ඔයාලට පේනවා මෙතන රූප සටහනක් තියෙනවා. මේ තියෙන්නේ දර්ශීය ගහනයක වර්ධන වක්‍රය. ඔයාලට පේනවා මේකේ අවධි තියෙනවා හතරක්. අවධි හතරක් තියෙනවා. ඒත් එක්කම දර්ශීය ගහනයක වර්ධන වක්‍රයේ හැඩය අපි හඳුන්වන්නේ S හැඩති කියලා. එහෙම නැත්නම් කියනවා සිග්මාකාර හැඩති. S හැඩති නැත්නම් සිග්මාකාර හැඩති. ඉස්සලම ඔයාලා මේ වර්ධන වක්‍රය ඇඳ ගන්න. ඊට පස්සේ පහලින් ලියන්න මේ විදිහට දර්ශීය ගහන වර්ධන වක්‍රය සිග්මාකාර හැඩති. වරහන් ඇතුලේ S හැඩති. වන අතර ප්‍රධාන අවධි හතරක් හඳුනාගත හැකිය. හරි. දැන් අපි බලමු මේ අවධි හතරේ තියෙන වෙනස්කම් මොනවද සහ මේ එක් එක් අවධි අපි හඳුන්වන්නේ කොහොමද කියලා. හරි. ඉස්සෙල්ලාම අපි බලමු පළවෙනි අවධිය. මේ පළවෙනි අවධිය අපි හඳුන්වනවා ගහනයේ සෙමින් වර්ධනය වන අවධිය විදිහට. පළවෙනි අවධියේදී තමයි ගහනය සෙමින් වර්ධනය වෙන්නේ. අර වර්ධනය වීම ආරම්භ වෙන්න පටන් ගන්න මේ පළමු වන අවධියේදී.
හරි එහෙනම් ලියන්න ඉස්සෙල්ලම පළමු වන අවධිය ඉස්සරහින් ලියන්න ගහණය සෙමින් වර්ධනය වන අවධිය. පළමු වන අවධියට තමයි අපි ගහණය සෙමින් වර්ධනය වන අවධිය කියලා කියන්නේ. හරි එහෙනම් දැන් ඔයාලා දන්නවා පළමු වන අවධිය අපි හඳුන්වන්නේ ගහණය සෙමින් වර්ධනය වන අවධිය විදිහට. හරි. මේ අවධියේදී ගහණයේ සංඛ්‍යාව වැඩිවීම ආරම්භ වෙනවා. හැබැයි මේ වැඩිවීම ආරම්භ වුණාට ඒක සෙමින් සිදු වෙන්නේ. ඒකට හේතු තමයි මේ පළමු වන අවධියේදී ප්‍රජනනයේ යෙදෙන ජීවීන් සංඛ්‍යාව අඩුයි. ඒත් එක්කම මේ ඉන්න ජීවීන් පුළුල් පරාසයක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි ගහණය සෙමින් වර්ධනය වෙන්නේ. එහෙනම් ඒ යටතේ ලියන්න මේ විදිහට පළමු වන අවධියේදී ගහණයේ සංඛ්‍යාව වැඩිවීම ආරම්භ වන නමුත් එය සෙමින් සිදුවේ. ලියන්න ඊට පස්සේ එයට හේතුව ප්‍රජනනයේ යෙදෙන ජීවීන් සංඛ්‍යාව අඩුවීමත් ඔවුන් පුළුල් පරාසයක ව්‍යාප්ත වී පැවතීමත්ය. මේ හේතුව හින්දා ගහණය සෙමින් වර්ධනය වෙන්නේ පළමු වන අවධියේදී. හරි. දැන් අපි බලමු දෙවන අවධිය. ලියාගන්න දෙවන අවධිය ඉදිරියෙන් ලියන්න ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධිය. හරි. දැන් ඔයාලා දන්නවා පළවෙනි අවධියේදී වෙන්නේ ගහණය සෙමින් වර්ධනය වෙනවා. දෙවැනි අවධියට ආවහම ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඒකට හේතුව තමයි මේ දෙවැනි අවධියට ආවහම ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා තියෙන්නේ. ඒත් එක්කම ප්‍රජනනයේ යෙදෙන ජීවීන් සංඛ්‍යාව වැඩි දෙවන අවධියේදී. පරිසර තත්ත්ව හිතකර වීම, ආහාර ගොඩක් තියෙනවා. පරිසර තත්ත්ව හිතකර වීම, ආහාර සුලභ වීම, ඔය වගේ සාධක හින්දා දෙවන අවධියේදී ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. එහෙනම් ලියන්න මේ විදිහට පහලින් දෙවන අවධියේදී උපරිම වර්ධන වේගයක් ඇත. ඊට හේතු වන්නේ ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වීම, ප්‍රජනනයේ යෙදෙන පරිණත ජීවීන් සංඛ්‍යාව වැඩිවීම, පරිසර තත්ත්ව හිතකර වීම සහ ආහාර සුලභ වීම වැනි සාධකයන්ය. මෙන්න මේ කියන සාධක හින්දා දෙවන අවධියේදී ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. හරි. දැන් අපි බලමු තුන්වන අවධිය. ලියාගන්න තුන්වන අවධිය. මේ අවධිය අපි හඳුන්වනවා ගහණයේ වර්ධන වේගය අඩු වන අවධිය. තුන්වන අවධිය ගහණයේ වර්ධන වේගය අඩු වන අවධිය කියලා හඳුන්වනවා. එහෙනම් ඉස්සරහින් ලියන්න ගහණයේ වර්ධන වේගය අඩු වන අවධිය. හරි. මෙන්න මේ වර්ධන වේගය තුන්වන අවධියේදී අඩු වෙනවා. ඒකට බලපාන හේතු සාධක කීපයක් තියෙනවා. අපි එකින් එක ලියමු. පළවෙනි සාධකය ලියන්න සීමිත සම්පත් සඳහා ජීවීන් අතර ඇති තරඟය. දැන් දෙවන අවධියේදී ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. තුන්වන අවධියට එද්දී සම්පත් සීමිත වෙනවා. ඒ හින්දා ඒ සම්පත් ලබා ගන්න ජීවීන් අතර තරඟයක් ඇති වෙනවා. හරි. ලියන්න එහෙනම් පළවෙනි සාධකය සීමිත සම්පත් සඳහා ජීවීන් අතර ඇති තරඟය. දෙවැනි සාධකය ආහාර හිගවීම. තුන්වෙනි සාධකය ලෙඩ රෝග පැතිරීම. හතරවෙනි සාධකය විලෝපික බලපෑම. පස්වෙනි සාධකය ලියන්න පරපෝෂිත බලපෑම. හරි. ඔන්න ඔය කියන සාධක හින්දා තුන්වන අවධියේදී ගහණයේ වර්ධනය වන වේගය අඩු වෙනවා. ලියන්න පහලින් ඊට පස්සේ ඉහත හේතු සාධක නිසා තුන්වන අවධියේදී ගහණයේ වර්ධන වේගය අඩු වේ. හරි. දැන් අපි බලමු ඊගාව අවධිය හතරවන අවධිය. ලියන හතරවන අවධිය. මේ අවධිය අපි හඳුන්වනවා ගහණයේ ස්ථායි වන අවධිය විදිහට. හරි. දැන් ඔයාලා දන්නවා තුන්වන අවධියේදී ගහණයේ වර්ධන වේගය අඩු වෙනවා.
සීමිත සම්පත් සඳහා ජීවීන් අතර තරංගය වැඩි වෙනවා, ආහාර හිගවීම, තව ඔය කියන සාධක හින්දා ගහනයේ වර්ධන වේගය අඩු වෙනවා. හතරවෙනි අවධියට ආවහම ගහනයේ ස්ථායී වන අවධියට පත් වෙනවා. ඒ කියන්නේ මේකෙදි ඉතුරු වෙන්නේ පරිසර තත්ත්වවලට හොඳින් අනුවර්තනය වූ ඒ පරිසරයට දරා ගන්න පුළුවන් ජීවීන් සංඛ්‍යාවක් විතරයි. ඒ අවස්ථාවේදී ගහනය ස්ථායී බවට පත් වෙනවා. එහෙනම් ලියන්න මේ විදිහට පරිසර තත්ත්වවලට අනුවර්තනය වූ හා එම පරිසරයට දරාගත හැකි ප්‍රමාණයේ ගහනයක් ඇතිවන තුරු ගහනයේ ජීවීන් සංඛ්‍යාව වෙනස් වන අතර අවසානයේදී ගහනය ගතික සමතුලිත අවස්ථාවට පත්වේ. හරි, ඒත් එක්කම ඔයාලා තව වැදගත් කරුණක් දැනගන්න ඕන. ගහනය ගතික සමතුලිත අවස්ථාවට පත් වුණාට පස්සේ උපත් හා මරණ සංඛ්‍යාව තුලනය වෙනවා. ඒ කියන්නේ ගහනයේ වර්ධනය ශුන්‍ය වෙනවා. ලියන්න පහලින් මේ විදිහට ගතික සමතුලිත අවස්ථාවේදී උපත් හා මරණ සංඛ්‍යාව තුලනය වන අතර එනම් ගහනයේ වර්ධනය ශුන්‍ය ලෙස සැලකේ. හරි, තව වැදගත් සාධකයක් තමයි මේ විදිහට ගහනය සමතුලිතතාවයට පත් වුණාට පස්සේ ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාව අපි හඳුන්වනවා ඉසිලීමේ ධාරිතාව කියලා. ගහනය සමතුලිත තත්ත්වයට පත් වුණාන් පස්සේ ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාව හඳුන්වනවා ඉසිලීමේ ධාරිතාව කියලා. පහලින් ලියන මේ විදිහට සමතුලිත තත්ත්වයට පත් වූ පසු ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාව ඉසිලීමේ ධාරිතාව ලෙස හඳුන්වයි. හරි, එතකොට අපි මෙතනදී කතා කරේ දර්ශීය ගහනයක වර්ධන වක්‍රය පිළිබඳව. හරි, දැන් අපි බලමු මානව ගහනයක වර්ධන වක්‍රය පිළිබඳව. ලියාගන්න එන මාතෘකාව මානව ගහනයක වර්ධන වක්‍රය. හරි, ඔයාලට මේ දීලා තියෙන්නේ මානව ගහනයක වර්ධන වක්‍රය දක්වන විදිහ. ඉස්සෙල්ලාම මේක ඇඳ ගන්න ඔයාලා. හරි, ඊට පස්සේ මෙන්න මේ මානව ගහනයක වර්ධන වක්‍රය ගත්තාම ඔයාලා දන්නවා අපි කලින් කතා කරා වර්ධන වක්‍රය දර්ශීය ගහන වර්ධන වක්‍රය. ඒක හැඩය S හැඩති. හැබැයි මානව ගහනයක වර්ධන වක්‍රය ගත්තාම මේක හැඩය අපි සලකන්නේ J හැඩයක් ගන්නවා කියලා. ඒකට හේතුව මානව ජනගහනය තවදුරටත් ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධියක තියෙන. ඒ හින්දා J හැඩයක් ගන්නවා. ලියන්න එහෙනම් මේ විදිහට පහලින් මිනිස් ගහනයේ වර්ධන වක්‍රය J හැඩයක් ගනී. එනම් මානව ජනගහනය තවදුරටත් ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධියේ පවතී. හරි, අපි ඊට පස්සේ බලමු මේ ශීඝ්‍ර වර්ධනයට බලපාන කරුණු මොනවද කියලා. ලියාගන්න එනම් අනුමාත්‍රකාවක් ශීඝ්‍ර වර්ධනයට බලපාන කරුණු. හරි, මේ සඳහා බලපාන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කරුණ ලියාගන්න උපත් අනුපාතය ඉහළ යාම. දෙවැනි කරුණ ලියාගන්න මරණ අනුපාතය පහළ යාම. හරි, එතකොට ඔන්න ඔය කියන කරුණු හින්දා තමයි මානව ගහනයක වර්ධන වක්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධියේ පවතින. ජනගහනය තවදුරටත් වර්ධනය වෙනවා. පහලින් ලියන්න මේ විදිහට තාක්ෂණික දියුණුව, වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව සහ ආහාර නිෂ්පාදනයේ ඉහළ යාම වැනි කරුණු මෙම වර්ධනයට හේතු වී ඇත. හරි, දැන් අපි එහෙනම් දර්ශීය ගහන වර්ධන වක්‍රය පිළිබඳව කතා කරා.
මානව ගහනයක වර්ධන වක්‍රය පිළිබඳව කතා කරා. අපි එහෙනම් දැන් ඊගව මාතෘකාවට යමු. ලියා ගන්න මාතෘකාව පරිසර පද්ධතිවල සමතුලිතතාව පවත්වා ගැනීමට දායක වන යාන්ත්‍රණ. පරිසර පද්ධතිවල සමතුලිතතාව පවත්වා ගැනීමට දායක වන යාන්ත්‍රණ. හරි. ඉස්සලම අපි මේ යටතේ කතා කරන්නේ ශක්තිය හා පෝෂක ගලා යාම පිළිබඳව. ඔයාලා දන්නවා මේ ජෛව ගෝලයේ තියෙන සියලුම පරිසර පද්ධතිවලට ශක්තිය සපයන ශක්ති ප්‍රභවය වන්නේ සූර්යයා. එතකොට ජෛව ගෝලයේ පැවැත්ම සඳහා මේ පරිසර පද්ධති තුල ශක්තිය හා පෝෂක ගලා යාම අත්‍යවශ්‍ය වෙන ක්‍රියාවලිය. හරි. ඒ විදිහට අපි මේ යටතේ අපි ඉස්සෙල්ලම කතා කරන්නේ ආහාර ජාල පිළිබඳව. ආහාර ජාලයක් කියන්නේ පෝෂණය සඳහා ජීවීන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. එතකොට ආහාර ජාලයක් සැලකුවාම ආහාර දාම කිහිපයක එකතුවකින් තමයි ආහාර ජාලයක් සමන්විත වෙන්නේ. ඉස්සෙල්ලම ලියා ගන්න ආහාර ජාල කියලා මේ විදිහට පෝෂණය සඳහා ජීවීන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා ආහාර ජාල ලෙස හඳුන්වයි. පෝෂණය සඳහා ජීවීන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා ආහාර ජාල ලෙස හඳුන්වයි. ඔයාලා දන්නවා ජෛව ගෝලය තුල ආහාර දාම රාශියක් තියෙනවා. මෙන්න මේ ආහාර දාම රාශියක් අතර ඇතිවන ජාලාකාර සම්බන්ධතාවයක් තමයි ආහාර ජාලයක් කියලා අපි හඳුන්වන්නේ. මේකෙදි තියෙන වාසිය තමයි සතුන්ට ආහාර වර්ග කිහිපයක් මත යැපීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ලියා ගන්න පහලින් ආහාර ජාල මගින් සතුන්ට ආහාර වර්ග කිහිපයක් මත යැපීමේ අවස්ථාව උදා වී ඇත. හරි. ඔයාලට මෙතන පේනවා ආහාර ජාලයක රූප සටහනක් තියෙනවා. මේ රූප සටහන ඔයාලා නෝට් එකේ සටහන් කරගන්න. හරි. අපි ඊගවට බලමු ආහාර දාම කියන්නේ මොනවද කියලා. ලියා ගන්න ආහාර දාම. හරි. ආහාර දාමයක් සැලකුවොත් ආහාර දාමයක් නිෂ්පාදකයෙකුගෙන් තමයි ආරම්භ වෙන්නේ. ඊට පස්සේ පිළිවෙලින් ප්‍රාථමික යැපෙන්න, ද්විතීක යැපෙන්න ওই විදිහට ජීවීන් ශ්‍රේණියක් ඔස්සේ ආහාර සහ ශක්තිය ගලා යාම සිදු වෙනවා ආහාර දාමයකදී. එතකොට අපි ආහාර දාමයක් සැලකුවොත් අපි තෘණ ශාකයේ සැලකුවොත් නිෂ්පාදකයා වෙන්නේ තෘණ ශාකය. ඊට පස්සේ මේ තෘණ ශාකය ආහාරයට ගන්න ජීවියා ප්‍රාථමික යැපෙන්න. ඊට පස්සේ ඒ ජීවියා ආහාරයට ගන්න තවත් ජීවියෙක් සැලකුවාම එයා ද්විතීක යැපෙන්න. ওই විදිහට ජීවීන් ශ්‍රේණියක් ඔස්සේ ආහාර සහ ශක්තිය ගලා යාමක් තමයි ආහාර දාමයකදී සිදු වෙන්නේ. එහෙනම් ලියන්න ආහාර දාම කියලා මේ විදිහට නිෂ්පාදකයෙකුගෙන් ආරම්භ වී පිළිවෙලින් ප්‍රාථමික යැපෙන්න, ද්විතීක යැපෙන්න ආදී වශයෙන් ජීවීන් ශ්‍රේණියක් හරහා ආහාර සහ ශක්තිය ගලා යන අනුපිළිවෙල. ජීවීන් ශ්‍රේණියක් හරහා ආහාර සහ ශක්තිය ගලා යන අනුපිළිවෙල ආහාර දාමයක් ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ අපි බලමු ආහාර දාම වල ලක්ෂණ මොනවද කියලා. ලියා ගන්න වෙන මාතෘකාව ආහාර දාම වල ලක්ෂණ. හරි. ලියන පළවෙනි ලක්ෂණය පෝෂී මට්ටම් සංඛ්‍යාව නිශ්චිත නැත. දෙවන ලක්ෂණය ලියා ගන්න නිෂ්පාදකයන් ලෙස බොහෝ විට ක්‍රියා කරන්නේ හරිත ශාක වේ. ඊගව ලක්ෂණය ලියා ගන්න අවසාන පෝෂී මට්ටම වශයෙන් බොහෝ විට විලෝපිකයන් සිටී. ඊගාව ලක්ෂණය ලියා ගන්න බොහෝ විට පෝෂී මට්ටම් 5කට අඩු සංඛ්‍යාවක් දරයි. හරි. එතකොට දැන් ඔයාලා ආහාර ජාල සහ ආහාර දාම පිළිබඳව කරුණු ගැන අපි සාකච්ඡා කරා. එතකොට දැන් ඔයාලට ඒ ගැන අවබෝධයක් තියෙනවා. හරි. දැන් එතකොට ඔයාලා දන්නවා
ජීවීන් පෝෂණය ලබා ගන්න ආකාරය අනුව අපිට ජීවීන් කාණ්ඩ තුනකට වෙන් කරන්න පුළුවන්. ස්වයං පෝෂීන්, විෂම පෝෂීන් සහ වියෝජකයින් විදිහට. දැන් අපි කතා කරන්නේ මෙන්න මේ කාණ්ඩ පිළිබඳව. එන ලියාගන්න පහලින් මේ විදිහට ජීවීන් පෝෂණය සපයා ගන්නා ආකාරය පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කළ හැකිය. ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කළ හැකිය. හරි, ඉස්සලම ලියන්න පළවෙනි කාණ්ඩය ස්වයං පෝෂීන්. ස්වයං පෝෂීන්. හරි, දැන් අපි ඉස්සලම ස්වයං පෝෂීන් ගැන සාකච්ඡා කරමු. එතකොට ඔය හරිත ශාක, ඇල්ගී, ඊට පස්සේ ඇතැම් බැක්ටීරියා මේ වගේ විශේෂ තමා ස්වයං පෝෂී ගණයට අයිති වෙන්නේ. එතකොට මේ ස්වයං පෝෂීන් තමා නිෂ්පාදකයින් කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඔයාලා දන්නවා පෝෂණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කරන්න භාවිතා කරන ශක්ති ප්‍රභවය අනුව අපිට ස්වයං පෝෂීන් තවත් කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන් ප්‍රභා ස්වයං පෝෂීන් සහ රසායනික ස්වයං පෝෂීන් කියලා. හරි, මේ විදිහට ලියන්න පහතින් හරිත ශාක, ඇල්ගී වැනි ජීවීන් සහ ඇතැම් බැක්ටීරියා විශේෂ ස්වයං පෝෂී ගණයට අයිති වේ. ඇතැම් බැක්ටීරියා විශේෂ ස්වයං පෝෂී ගණයට අයිති වේ. ඊගාව ලක්ෂණය ලියන්න. මොවුන් නිෂ්පාදකයින් ලෙස හඳුන්වයි. මොවුන් නිෂ්පාදකයින් ලෙස හඳුන්වයි. ඊගාව කරුණ ලියන්න. පෝෂණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කිරීම සඳහා භාවිතා කරන ශක්ති ප්‍රභවය අනුව ස්වයං පෝෂීන් තවදුරටත් කාණ්ඩ දෙකකට වෙන් කළ හැක. තවදුරටත් කාණ්ඩ දෙකකට වෙන් කළ හැක. හරි, ලියන්න එහෙනම් කාණ්ඩ දෙක ප්‍රභා ස්වයං පෝෂී හා රසායනික ස්වයං පෝෂී. ප්‍රභා ස්වයං පෝෂී සහ රසායනික ස්වයං පෝෂී. එතකොට හරිත ශාක සැලකුවාම ප්‍රභා ස්වයං පෝෂී වෙනවා. සමහර බැක්ටීරියා ඉන්නවා රසායනික ස්වයං පෝෂී. ඊගව කරුණ විදිහට ලියන්න. හරිත ශාක ප්‍රභා ස්වයං පෝෂීන් වේ. හරිත ශාක ප්‍රභා ස්වයං පෝෂීන් වේ. ඊට පස්සේ ලියන්න මේ විදිහට සමහර බැක්ටීරියා රසායනික ස්වයං පෝෂීන් වේ. සමහර බැක්ටීරියා රසායනික ස්වයං පෝෂීන් වේ. හරි, එහෙනම් දැන් අපි ස්වයං පෝෂීන් ගැන කතා කරා. අපි ඊගාවට යමු විෂම පෝෂීන් ගැන කතා කරන්න. එහෙනම් ලියන්න ඊගාවට විෂම පෝෂීන්. හරි, විෂම පෝෂීන් කියන්නේ කවුද කියලා ඔයාලා දන්නවා. තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගැනීමේ හැකියාවක් නැති වෙනත් ජීවීන් විසින් නිපදවන ආහාර මත යැපෙන ජීවීන් තමා විෂම පෝෂීන් කියන්නේ. එහෙනම් ලියන්න විෂම පෝෂීන් කියලා මේ විදිහට තමාට අවශ්‍ය ආහාර තමා විසින් නිපදවා ගැනීමේ හැකියාවක් නැති වෙනත් ජීවීන් විසින් නිපදවන ආහාර මත යැපෙන ජීවීන් මීට අයත් වේ. හරි, එතකොට විෂම පෝෂීන් අපි හඳුන්වනවා යැපෙන්නන් විදිහට. එහෙම නැත්නම් පරිභෝජකයින් විදිහට හඳුන්වනවා. දැන් ඔයාලා දන්නවා ස්වයං පෝෂීන් හඳුන්වනවා නිෂ්පාදකයින් විදිහට, විෂම පෝෂීන් හඳුන්වනවා යැපෙන්නන්. එහෙම නැත්නම් පරිභෝජකයින් විදිහට. ලියන්න පහලින් මේ විදිහට මොවුන් යැපෙන්නන් හෙවත් පාරිභෝජකයින් ලෙස හඳුන්වයි. මොවුන් යැපෙන්නන් හෙවත් පාරිභෝජකයින් ලෙස හඳුන්වයි. හරි, දැන් එහෙනම් අපිට පුළුවන් මේ යැපෙන්නන් තවදුරටත් වර්ග කරන්න. ප්‍රාථමික යැපෙන්නන්, ද්විතීක යැපෙන්නන්, තෘතීක යැපෙන්නන්, ඔය විදිහට මේ යැපෙන්නන් අපිට පුළුවන් තවදුරටත් වර්ග කරන්න. පහලින් ලියන්න මේ විදිහට යැපෙන්නන් පහත පරිදි තවදුරටත් වර්ග කළ හැකිය. යැපෙන්නන් පහත පරිදි තවදුරටත් වර්ග කළ හැකිය. ඉසලම ලියන්න ප්‍රාථමික යැපෙන්නන්. හරි, එතකොට මේ ප්‍රාථමික යැපෙන්නන් ගත්තාම මෙයාලා ශාක භක්ෂකයින්, නිෂ්පාදකයින් මත තමා මෙයාලා යැපෙන්නේ.
ප්‍රාථමික යැපෙන්නන් ශාක භක්ෂකීන් නිෂ්පාදකීන් මත යැපෙන්නේ. එහෙනම් ප්‍රාථමික යැපෙන්නන් කියලා ඒ යටතේ ලියන්න මොවුන් ශාක භක්ෂකීන් වන අතර නිෂ්පාදකීන් මත යැපේ. මොවුන් ශාක භක්ෂකීන් වන අතර නිෂ්පාදකීන් මත යැපේ. හරි. ඊගාවට ලියන්න ඔයාලා ද්විතීක යැපෙන්නන්. ද්විතීක යැපෙන්නන්. දැන් ඔයාලා දන්නවා ප්‍රාථමික යැපෙන්නන් කියන්නේ ශාක භක්ෂකීන්. හැබැයි මේ ද්විතීක යැපෙන්නන් මාංශ භක්ෂකීන් එහෙම නැත්නම් සර්ව භක්ෂකීන් වෙන්න පුළුවන්. එහෙනම් ලියන්න මේ විදිහට මොවුන් මාංශ භක්ෂකීන් හෝ සර්ව භක්ෂකීන් විය හැකිය. මොවුන් මාංශ භක්ෂකීන් හෝ සර්ව භක්ෂකීන් විය හැකිය. ප්‍රාථමික යැපෙන්නන් ආහාරයට ගැනීම සිදු කරයි. ප්‍රාථමික යැපෙන්නන් ආහාරයට ගැනීම සිදු කරයි. හරි. ඊගාව අවස්ථාව ලියන්න තෘතීක යැපෙන්නන්. තෘතීක යැපෙන්නන්. හරි. තෘතීක යැපෙන්නන් කියන්නේ මාංශ භක්ෂකීන්. දැන් ඔයාලා දන්නවා ප්‍රාථමික යැපෙන්නන් කියන්නේ ශාක භක්ෂකීන්. ද්විතීක යැපෙන්නන් කියන්නේ එක්ක මාංශ භක්ෂකීන් එහෙම නැත්නම් සර්ව භක්ෂකීන් වෙන්නත් පුළුවන්. තෘතීක යැපෙන්නන් කියන්නේ මාංශ භක්ෂකීන්. එහෙනම් ලියන්න යටතේ මොවුන් මාංශ භක්ෂකීන් වේ. මොවුන් මාංශ භක්ෂකීන් වේ. හරි. අපි ඊට පස්සේ බලමු වියෝජකීන් කියන්නේ කාටද කියලා. ලියන්න එහෙනම් ඊගාව අවස්ථාව වියෝජකීන්. හරි. වියෝජකීන් කියලා හඳුන්වන්නේ මියගිය ශාක හා සත්ව කොටස් මත තියෙන සංකීර්ණ කාබනික සංයෝග සරල සංයෝග බවට බිඳ හෙළලා ශක්තිය ලබා ගන්න බැක්ටීරියා විශේෂ අපි මේ බැක්ටීරියා හඳුන්වනවා මෘතෝපජීවී බැක්ටීරියා කියලා. ඊට අමතරව දිලීර ඔය වගේ සුද්‍ර ජීවීන් තමයි වියෝජකීන් කියලා හඳුන්වන්නේ. හරි. ලියන්න මේ විදිහට මියගිය ශාක හා සත්ව දේහවල පවතින සංකීර්ණ කාබනික සංයෝග සරල සංයෝග බවට බිඳ හෙළීමෙන් ශක්තිය ලබා ගන්නා මෘතෝපජීවී බැක්ටීරියා මෘතෝපජීවීන් කියලා මෙයාලව හඳුන්වන්නේ අපි. ලියන ශක්තිය ලබා ගන්නා මෘතෝපජීවීන් වන බැක්ටීරියා දිලීර වැනි සුද්‍රජීවීන්. මෘතෝපජීවීන් වන බැක්ටීරියා දිලීර වැනි සුද්‍රජීවීන් වියෝජකයන් ලෙස හඳුන්වයි. හරි. එහෙනම් දැන් ඔයාලා ස්වයං පෝෂීන් කියන්නේ කාටද? විෂම පෝෂීන් කියන්නේ කාටද? වියෝජකීන් කියන්නේ කාටද කියලා ඒ ගැන අවබෝධයක් තියෙනවා දැන් ඔයාලට. හරි. එතකොට අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරේ ජෛව ගෝලය කියන පාඩමට අයිති කොටස් කීපයක්. එතකොට මේ පාඩමේ ඉදිරි කොටස් ටික අපි ඉස්සරහදී කතා කරමු වෙනම වීඩියෝ එකකින්. එහෙනම් මේ වීඩියෝ එක අපි අදට මෙතනින් නවත්තනවා.